වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසේක්වා. ලුක්තමාගේ ශුද්ධ වූ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. එවිට උන්වහන්සේ උන්ට මේ උපමාව වදාළසේක. ඔබ අතුරෙන් බැටළුවන් 100ක් ඇති කවර මිනිසෙක් උන්ගෙන් එකෙකු නැති වූත් 99 දෙනා පාලු කරේ හැර දමා නැති වූ එක පසුපස්සේ ගොස් ඌ සම්බ වෙන තුරු සොයන්නේ නැද්ද? ඒ බැටළුවා සම්බ වූ විට ඔහු ප්‍රීති වෙමින් ඌ කර තබාගෙන ගෙදර આવුත් මිතුරන්ද අසල්වැසියන්ද කැඳවා මා සමග ප්‍රීති වන්න මගේ නැති වූ බැටළුවා සම්බ වී යයි ඔවුන්ට කියයි. එලෙසම පසුතැවී සිත හරවා ගැනීමට උවමනා නැතැයි සිතන සිල්වතුන් 99 දෙනෙකුට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කරුවෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇතිවන්නේ යයි මම ඔබට කියමි. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. බඩිවන් ප්‍රමාන්තනි. මගේ ආදර ප්‍රමාන්තනි දිව්‍ය හෘදේ මංගල්‍ය. දිව්‍ය හෘදේ මංගල්‍ය කියලා කියද්දී ජේසුගේ හදවත අපි සාමාන්‍යයෙන් හાર્ට් එක ආදරය කියලා කියද්දී හાર્ට් එක මම දන්නේ ඇයි එහෙම කියන්නේ කියලා නේද? හાર્ට් එක ආදරයට සම්බන්ධ වෙන්න කොහොමද වෛද්‍යානුකූලව නම් හાર્ට් එක ආදරයට සම්බන්ධයක් නැහැ. මොකද හાર્ට් එකෙන් හිතන්න බෑ. අද හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් කරයින් පස්සේ මොකද වෙන්නේ? ඒ කියන්නේ දැන් හස්බන්ඩ් ඇක්සිඩන්ට් වෙලා ඊට පස්සේ ඇවිල්ලා අල්ලපු ගෙදර හස්බන්ඩ් මැරෙනවා. මැරුණාම එයාගේ හાર્ට් එක පණ තියෙන නිසා ඒ හાર્ට් එක මේ හස්බන්ඩ්ට දැම්මයින් පස්සේ තේරුණාද කියන එක. ඒ කියන්නේ අල්ලපු ගෙදර මිනිස්සයාගේ ආදරයද මේ හස්බන්ඩ්ගෙන් එන්නේ. ඒ කියන්නේ ඒකේ පොඩි අවුලක් තියෙනවා. ඒකේ පොඩි අවුලක් තියෙනවා. ඉතින් එතනදී හાર્ට් එක කොහොම හරි සම්ප්‍රදායේ එන දෙයක් හાર્ට් එක කියද්දී හાર્ට් එකෙන් හිතන්නවත් පතන්නවත් කිසි දෙයක් හાર્ට් එකෙන් කරන්න බෑ. ප්‍රැක්ටිකලි හાર્ට් එක. නමුත් දිව්‍ය හાર્ට් එක කියලා කියන්නේ අපි එතන දකින්න දේ තමයි හાર્ට් එකෙන් මගේ ප්‍රමන්තනේ මුළු ඇඟටම හાર્ට් එකෙන් තමයි ඇඟටම ලේ පම්ප කරන්නේ. එතකොට හાર્ට් එකේ කාර්යය මොකක්ද? සරලව කියනවා නම් හાર્ට් එකෙන් මේක ඇවිල්ලා පම්ප් එකක් වගේ ඒක නිසා මෝටරයක් වගේ මේ පම්ප් එකේ වතුර හાર્ට් එකේ මේකේ ලේ පම්ප් කරලා මොකද වෙන්නේ? දමනි ශිරා කියලා දෙකක් තියෙනවා. එකක එන අපිරිසිදු ලේ හાર્ට් එකට ආවම ඒක පෙනහැල්ලට යනවා. පෙනහැල්ලට ගිහිල්ලා පෙනහැල්ලෙන් තමයි අපිරිසිදුයි කියන්නේ මේ කුණු ජරාව තියෙනවා නෙමෙයි. ඒකේ ඔක්සිජන් නැහැ. ඔක්සිජන් ටික පෙනහැල්ලෙන් හුස්ම ගද්දී මේ වාතාශ්‍රයේ තියෙන 120ක් තියෙන ඔක්සිජන් එක අරගෙන ලේවල මිශ්‍ර කරලා පිරිසිදු ලේ කියන්නේ කියයි. ඒකෙන් හાર્ට් එකට දුන්නාම හાર્ට් එකෙන් මොකද කරන්නේ? මුළු ඇඟටම මේක පම්ප් කරනවා. ඉතින් ජීවත් වෙන්න බලය දෙන්නේ හાર્ට් එක නිසා. මගේ ආදර ප්‍රමන්තනේ ආදරය තරම් බලගතු වෙන කිසි ඔබට මට ජීවත් වෙන්න අපේ ජීවිතේ ඇඟ නෙමේ ජීවිතය ජීවත් කරන්න හાર્ට් එකේ බලය කොච්චර ආදරය කොච්චර බල අපිට ඕනද ජීවත් වෙන්න ඒ තරමටම හાર્ට් එකේ බලය ආදරයේ බලය හා සමාන වෙනවා. මගේ ආදර ප්‍රමන්තනේ ගොඩාක් වෙලාවට අද මම දරුවෙක්ව බ්ලෙස් කරද්දී ගෙවල් බැහැ දකින්න යන වෙලාවේ දරුවෙක් බ්ලෙස් කරද්දී දරුවට අත තියලා දරුවා වැටිලා හයියෙන් හුස්ම අරගෙන දඟලන්න ගත්තයින් පස්සේ ගෙදර අය ඔක්කොම බය වෙලා කතා කරද්දී මට තේරුණා දරුවාගේ තියෙන වෙන ප්‍රශ්නයක් කියලා. මම ඒ දරුවන් මං කව අපතේ කතා කරමු කියලා කාමරය ඇතුළට ගිහිල්ලා මම දරුවත් එක්ක කතා කරද්දී මං කිව්වා දුවේ ඇත්ත කියන්න මට. ඇත්ත කියන්න. එතකොට ඒ ඇත්ත කියන වෙලාවේ එයා මට කියනවා හරි ෆාදර් ඇත්ත තමයි මේක තමයි මට මගේ අම්මා ආදරේ නැහැ. මාව කවුරුත් අගය කරන්නේ නැහැ.
මාව කවුරුත් ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ. සමහර වෙලාවට අම්මා අසභ්‍ය වචන කියලා මට බනිනවා. ඒකේ අසභ්‍ය වචන කියද්දි මාව නිකන් මැරෙනවා වගේ ෆාදර්. එයාලට ආදරය පෙන්වන්න තේරුමක් නැහැ. මගේ ආදර ප්‍රමාන්තයනේ. ඒ දරුවට ආදරෙන් මම කතා කරලා ජේසුට සම්බන්ධ කරලා ඒ වටිනාකම දුන්නයින් පස්සේ ඒ දරුවගේ ජීවිතය වෙනම ජීවත් වෙන්න අලුතෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒකයි හරි ලස්සනට කියන්නේ ආදරය නැත්තම් ඒක කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ බලන්න වචනේ කතා කරලා කියනවා. උන්වහන්සේ මොන දේ තිබුණත් ඒක කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා මොන අධ්‍යාත්මයක් මොන ඇදහිල්ලක් මොන දේ තිබුණත් වැඩක් නැහැ ආදරය නැත්තම්. ඒකේ වචනේ කතා කරලා කියන්නේ ඒක කොරින්ති 13 වෙනි වගන්තිය. මම මිනිසුන්ගේ දේව දූතයන්ගේද භාෂාව වලින් කතා කරතත් ප්‍රේමය මට නැත්නම් මම ഘോഷා කරන ගාන්ඨාරයකට හෝ කටුක රාවය දෙන කයිතාලමකට හෝ සමාන වෙමි. දෙවස් වැකි දෙසීමේ වරම මට තිබුණත් සියලු අභිරහස් ගැන අවබෝධයද සකල ඥානයද මට ඇතත් කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැතිනම් මම හිස් තැනක් දැක්වෙමි. දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කරත් මගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත් ප්‍රේමය මට නැතිනම් මට කිසි පළක් නැත. ඒ කියන්නේ ආදරය කියන්නේ මොකක්ද මගේ ප්‍රේමාන්තනේ? ආදරය කියන්නේ මොකක්ද? තියනවාද? පුතේ බයිබල් අරගෙන. ආදරය කියන්නේ මොකක්ද? ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය, ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත. ප්‍රේමය අවිනීත නොවේ, ආත්මාර්ථකාමී නොවේ, හනික නොපිපේ, නපුර සිතේ ධාරණය කර නොගනී. ප්‍රේමය අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී හරි දේ ගැන ප්‍රීති වෙයි. ප්‍රේමය සියල්ල උසුලයි. ප්‍රේමයේ විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත. ප්‍රේමය සදාතනික, දිවස් වැකි උවද පහව යන්නේය, විවිධ ශබ්ද දෙසීම උවද නිම වන්නේය, ඥානය උවද නැතිවන්නේය. මන්ද අපේ ඥානය අසම්පූර්ණය, දිවස් වැකි දෙසීම අසම්පූර්ණය. සම්පූර්ණ දේ පැමිණි විට අසම්පූර්ණ දේ පහව යන්නේය. දැන් ප්‍රේමය මොකක්ද කියලා, ආදරය මොකක්ද කියලා එක වචනකින් විස්තර කරන්න බෑ. ලොකු හැල්ලක් කියන්නේ මගේ ආදර ප්‍රේමන්තනි මේක තේරුම් කරන්න බැරි දෙයක් නිසා. ඒක තේරුම් කරන්න බෑ. ඒ කියන්නේ ආදරය කියන එක ඇයි තේරුම් කරන්න බැරි? ආදරය කියද්දී එක තල තියෙනවා. ආදරය කියන වචනය පාවිච්චි කරන එක තල තියෙනවා. නමුත් මේ දෙවියන් ස්වාමීන් වහන්සේ කතා කරන ආදරයට අපි කියනවා අගපේ කියලා. අගපේ ආදරය කියද්දී ජීවිතය කඩලා දෙන ආදරයක්. එවැනි ආදරයක් ඒකට තේරුම් කරන්න විදිහක් නැහැ. දැන් අද අපි සමරන්නේ මගේ ආදර ප්‍රමාන්තෙනි ශ්‍රී හෘදයේ මංගල්‍ය කියද්දී ශ්‍රී හෘදයේ මංගල්‍ය සමරනවා කියන තැනදී ඔය පොතගෙන ඒකේ පසුබිමක් තියෙනවා. අපි යම් පුංචි දෙයක් ඉගෙන ගන්නත් අවශ්‍යයි. පුංචි දෙයක් ඉගෙන ගන්නත් අවශ්‍යයි. ශ්‍රී හෘදයේ මංගල්‍ය කියන අත්දැකීමේදී මගේ ප්‍රමාන්තයනේ. දැන් මේ මංගල්‍ය දැන් මේ ශ්‍රී හෘදය මංගල්‍යයක් විදියට ගත්තාම මේක මිස්ටික් කෙනෙක්ට, ඒ කියන්නේ ජේසුගේ ශ්‍රී හෘදය මොකක්ද කියන එක, ඒ කියන්නේ සිස්ටර් මාග්‍රට් මේරි කියන මිස්ටික් කෙනෙක්, ඒ කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක ගැඹුරු අභිරහස්මය විදියට සම්බන්ධ වෙච්ච කෙනෙක්. එයාට තමයි ජේසු දර්ශනය වෙලා මේක කතා කරලා කියන්නේ. ජේසුමයි කතා කරලා කියන්නේ. ජේසු දර්ශන වෙලා 4 වතාවක් දර්ශන වෙනවා. පළවෙනි වතාව දර්ශන වෙන්නේ 1673 දී 1673 දර්ශන වෙලා ජේසු යාට උගන්වනවා, කියා දෙනවා ස්නාවක සමා වෙන්න ප්‍රේම කළ ගෝලයා ජුවාම්තුමා ජේසුගේ හදවතට හේතු වෙලා ඉන්න විදිය. එතකොට හදවතට කියන්නේ පපුවට හේතු වෙලා ඉන්නදී හදවතේ හඬ ඇහෙනවා. ඊට පස්සේ දෙවෙනි වතාවේ දර්ශන වෙලා දිව්‍ය හෘදය ගත්තාම පස්සේ දිව්‍ය හෘදයේ තියෙනවා කටුටුන්නක් මගේ ප්‍රේමාන්තනේ. ඔබ දැකලා තියෙනවා නම් හොඳට බලන්න කටුටුන්නක් තියෙනවා. ඒ කටුටුන්න යාට පේනවා. ඒ කියන්නේ ওই පින්තූරේ අඳින්න එයා දකින්න එපයි. මාග්‍රට් මේරි දකින්න දර්ශනයක් නේ. එතකොට කටුටුන්නක් දකිනවා. ඊට පස්සේ තුන්වෙනි දර්ශනයේදී shining in glory. ඒ කියන්නේ මේක දිලිසෙන ගිනි හුලක් වගේ. මේක දිලිසෙන දෙයක් විදිහට දකිනවා. ඊට පස්සේ හතරවෙනි
දර්ශනය තමයි මේක මංගල්‍යයක් විදිහට සමරන්න කියලා කියන්නේ. ජේසුම දර්ශනයලා කියන්නේ ශ්‍රී හෘදයේ මංගල්‍යයක් විදිහට සමරන්න. එතකොට මංගල්‍යයක් විදිහට සමරන්නේ පියුස් පාප් වහන්සේ 1856 දී. එතකොට 1856 පියුස් වහන්සේ මේක මංගල්‍යයක් විදිහට සමරද්දී අවසාන වශයෙන් දැන් නිදිමත අවසාන මාතෘකාව අවසාන වශයෙන් 1995 දෙවනි ජුවන් පාවල් පාප් වහන්සේ මේක sanctification of priests ඒ කියන්නේ පූජකයන්ගේ පාරිශුද්ධත්වය ගැන කතා කරන යාඥා කරන මංගල්‍යයක් විදිහට පත් කරා. දැන් මේක තමයි මංගල්‍යයේ පසුබිම. දැන් මේ මංගල්‍යයේ පසුබිමේදී ජේසුගේ හදවත අර සංකේතාත්මකව හදවත ආදරය කියන එකත් එක්ක ගත්තාම ජේසු මට ආදරය කරන විදිය. මගේ ආදරය පෙම්වන්තනේ මේ ආදරය අපි උන්වහන්සේගෙන් ඉගෙන ගන්න දෙයක්. ජේසුගෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක්. ලෝකයෙන් එක ඉගෙන ගන්න බෑ. එක ජුවම් 4 උන්වහන්සේ 10 කතා කළා කියන්නේ. එක ජුවම් 4 10 කතා කළා කියනවා. ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව උන්වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලයක් වශයෙන් එවීමය. ආදරය කියන එක උන්වහන්සේගෙන් ඉගෙන ගන්න වෙනවා. ඒකයි 19 වෙනි වගන්තිය කියන්නේ එක ජුවම් 4 19 කියනවා. අප ප්‍රේම කරන්නේ උන්වහන්සේ පළමු කොට අපට ප්‍රේම කළ බැවිනි. මගේ ආදර ප්‍රේමන්තයනි දිව්‍ය හෘදයේ මංගල්‍යයේ තේරුම ආදරයයි. එතකොට උන්වහන්සේ ආදරය කරපු විදිහ මට ආදරය කරපු විදිහ උන්වහන්සේ මාව පිළිගත්ත විදිහ උන්වහන්සේ මාව දරාගත්ත විදිහ දැන් මේක මේ අවුරුද්දේ අපි මංගල්‍යයේ සමරද්දී අද කියවීම ගන්නේ උන්වහන්සේ ආදරය කරපු විදිය හරියට එඬේරෙක් වගේ ආදර පළවෙනි කියවීම බලන්න. එඬේරෙක් වගේ ආදරය කරන විදිය උන්වහන්සේ එඬේරෙක් වගේ කොහොමද බලන්නේ? මහෞත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරනසේක බලන්න මමම මාගේ බැටළුවන් ගැන සොයා බලා උන් රැක බලා ගන්නෙමි. මන්දෙයුම් ආයරම් බැටළුවා සහ එඬේරා. දැන් මේක රිලේෂන්ෂිප් එකක්. රිලේෂන්ෂිප් එකක් කියද්දී completely depend වෙන රිලේෂන්ෂිප් එකක්. completely depend වෙන. සම්පූර්ණයෙන්ම යැපෙන්න. ඒ කියන්නේ බැටළුවා 100% එඬේරා මත යැපෙනවා. යැපෙන්නේ විශ්වාසයක් එක්ක. එතකොට එඬේරා බැටළුවා මත යැපෙද්දී අනිත් එක බැටළුවා කියන්නේ vulnerable. ඒ කියන්නේ පාපයට වැටෙන අතිශයින් දුර්වල සතෙක්. එයාට එඬේරා නැතුව බෑ. ඒක රිලේෂන්ෂිප් එක. එඬේරා බැටළුවව පර්සනලි දන්නවා. උගේ තුවාල වෙලා තියෙන කොහෙද? බැටළුවව නමින් දන්නවා. එච්චර ක්ලෝස් ඒ රිලේෂන්ෂිප් එක. දෙවියන් වහන්සේ කතා කළා කියනවා මමම මගේ බැටළුවන්ට එඬේරෙක් වෙනවා. ඇයි එඬේරෙක් වෙන්නේ? ඒක 34 එසකේ 34 මගේ ප්‍රමාන්තෙනි එඬේරෙක් වෙන හේතුවක් තියෙනවා. එඬේරෙක් වෙන හේතුව ඇවිල්ලා ඒ එඬේරා තුවාල වෙච්ච එඬේරෙක් නිසා බැටළුවෙක් නිසා. ඒ බැටළුවා බලාගන්න දෙවියන් වහන්සේම තීරණය කරන්නේ ඇයි? බලන්න 34 උන්වහන්සේ කතා කළා කියනවා තමන්ම පෝෂණය කරගෙන දෙවනි වගන්තියේ අවසාන කොටස තමන්ව පෝෂණය කරගෙන ඊශ්‍රායල් එඬේරුනි නුඹලාට වන විපතක මහත නුඹලා බැටළුවන් පෝෂණය කළ යුතු නොවන්නහුද නුඹලා කිරි බොන්නහුය ලොම් ඇඳුම් අඳින්නහුය තරක් සතුන් මරා කන්නහුය ඒත් නුඹලා බැටළුවන් පෝෂණය නොකරන්නහුය දුර්වල බැටළුවන් නුඹලා ශක්තිමත් කළේවත් ලෙඩ වූ බැටළුවන් සුව කළේවත් තුවාල වූ බැටළුවන්ගේ තුවාල බැන්දේවත් නැත මුලාවගේ බැටළුවන් නැවත ගෙනාවේවත් නැති වූ බැටළුවන් සෙව්වේවත් නැත. ඒ කියන්නේ බැටළුවගේ ගඳ උහුලන්නේ නැති දුර්වල කෙනාව පාවිච්චි කරන ලෝකයක්. මගේ ආදරේ මන්තේනේ එතකොට ඔබගේ මගේ ජීවිතයේ මෙවැනි කාලයක් තියෙනවා. ඒ කියන්නේ මාව පාවිච්චි වෙච්ච, මාව රිදිච්ච, මාව නැති වෙච්ච, මාව තුවාල වෙච්ච මාව කඩා වැටිච්ච අනිත් අය මාව කොන් කරපු මට බැටළුවෙක් වගේ දුක් විඳපු තැනක් තියෙනවා. ඒක මේ ලෝකෙන් ඔබට මට වෙච්ච දේ. සමහර එක අම්මා තාත්තගෙන්ම වෙන්න පුළුවන්.
අම්මා තාත්තගෙන්, ගුරුවරුන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, තමුන්ගේම සහෝදරයන් සහෝදරියන්ගෙන්, තමුන්ගේ පරිසරයෙන් එක වෙන්න පුළුවන්. මාව පාවිච්චි වෙච්ච කෙනෙක්. දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ අද කතා කරන්නේ ඒ යූස් වෙච්ච, පාවිච්චි වෙච්ච, නන්නත්තර වෙච්ච, බිඳිච්ච, තුවාල වෙච්ච බැටළුවට උනාස් කියනවා මම මෙන්ඩේරෙක් වෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනේ, ඔබගේ මගේ දවසේ හැම මොහොතකදීම ඔබ මේක අත්දකින දෙයක්. හැම මොහොතකදීම අත්දකින දෙයක්. මම කාමරේ යාඥා කර කර ඉන්නේ නැද්දී? වෙලාව 6ට 5 මාරයි. මම ෆෝන් එක ඔෆ් කරලා යාඥාවට ගියා. 6 මාර වෙනකන් යාඥා කරන්න ඕන නිසා පැය උදේ ඉන්න බැරි වුණා. මම පාපොච්චාරණය කරලා තිබෙන්නේ නැහැ සතියේ කාමාරක්. මම ජේසු ගාව ඉඳලා මම පොඩි ෆාදර්ට ඒ වෙලාවේ කෝල් එකක් කරන් කිව්වා, ෆාදර් චොට්ටක් උඩට එන්න පුළුවන්ද? අර එක්ටම්ගේ උඩ තට්ටු 4ක් උඩ තියෙන්නේ චූටි කාමරයක්. ෆාදර් කවදාවත් එතනට ඇවිල්ලා නැහැ. ෆාදර් එතනට ආවා. මම දාලා ගඳ ගහලා කොමිසම් කරද්දී ෆාදර්යි මායි පොඩි ෆාදර් තමයි මම කොමිසම් කරන්නේ. මම කොමිසම් කරද්දී මගේ අරගල ප්‍රශ්න වැටීම් ඔක්කොම කියලා ෆාදර් කොමිසම් කරද්දී ෆාදර් මට කියන දේ මට ඔබට කියන්න පුළුවන් නේ. මගේ කොමිසමනේ. ෆාදර්ගේ කොමිසම නම් තමයි මට කියන්න බැරි. හරිද? මට ෆාදර් දයාබරව කියනවා ලොකු ආදරයකින් ෆාදර් මට ඔයාව හිතාගන්න බෑ. ඔයාට මහන්සි දැනෙන්නේ නැහැ. ඔයා වැඩ කරන විදිය මට හිතාගන්න බෑ. අවුරුදු 3ක් මං ෆාදර්ත් එක්ක ඉන්නවා. මට ඒක වෙනම අත්දැකීම මට හිතාගන්න බෑ. මට අමාරුයි එහෙම කරන්න. ඔයා කොහොමද එහෙම කරන්නේ? මගේ ආදර ප්‍රේමන්තයනේ, දැන් මම කියන්න ගියේ මගේ අඩුපාඩු. මම කිව්වේ මම වැටෙන විදිය. මම කාලකන්ණි වෙන විදිය. හැබැයි ෆාදර් කියන්නේ ෆාදර් දකින විදිය. මම එහෙම කියද්දි මම ජේසුත් එක්ක ඇතුලෙන් කතා කරද්දී මට ඒ වෙලාවේ ඕන උනේ දිරිගැන්වීමක්. දුර්වල මම, දුබල මට දිරිගැන්වීමක්. ෆාදර් මට එහෙම කතා කරද්දී හරියට ජේසු මට කතා කරනවා වගේ. ඒ කියන්නේ මගේ අච්චර ඔක්කොම අඩුපාඩු වස්සේ ජේසු මට කතා කරලා කියන්නේ පුතේ ඔබ මට වටිනවා. ඔබ ඇතුලේ මෙහෙම දඟලද්දී එළියේ ඔබව දකින විදිය දෙයක් තියෙනවා. එළියේ ඔබ හරහා මම උගන්නන දෙයක් තියෙනවා. පොඩි ෆාදර් එම කියද්දී මගේ ආදර ප්‍රේමන්තනේ ෆාදර්ගේ ඇස්වලත් කඳුළු, මගේ ඇස්වලත් කඳුළු. අපි දැන් හරි දයාබර මොහොතක ඒ වෙලාව හිටියේ. මට අවශ්‍ය දේ වෙලාවෙ ලැබුණා. මගේ එඬේරා මගේ ගාවට ආවා. මගේ ස්වාමීන් වහන්සේ මට කතා කරා. උන්වහන්සේ මහා පුදුම විදියට දුර්වල වෙච්ච තැන් ශක්තිමත් කරන දුබල අයව ගොඩනගන සෙනෙහසක්. මගේ ආදර ප්‍රේමන්තනේ උන්වහන්සේ එක්සැක්ට්ලි දන්නවා මට ඕන දේ, ඔබට ඕන දේ. උන්වහන්සේ එඬේරා කියද්දී උන්වහන්සේ ඔබ මාව අදාළ හරිම තැන් වලින් අරගෙන යන්නේ. ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඒ ආදරය කියන්නේ ඔබට ඕන දේ දෙන දේ නෙමෙයි, ඔබට අවශ්‍ය දේ. ඔබට ආස දේ දෙනවා නෙමෙයි, ඔබට යුතු දේ, ගුණ දේ. ඒක උන්වහන්සේ අද ගීතාවලියේ කතා කරලා කියන්නේ ගීතාවලියේ 123 උන්වහන්සේ කතා කරලා කියනවා සමිදාන මයින්ඩේරා නොය අගහිඟ මට නොවන්නේය. අගහිඟ මට නොවන්නේය කියලා කියන්නේ මගේ ආදර ප්‍රේමන්තනි, ඒ කියන්නේ ස්ටොක් ගහගෙන අවුරුදු ගානකට එකතු කරනව නෙමෙයි. අවශ්‍ය දේ තව යන තරුවාට අවශ්‍ය දේ දෙනවා. අවශ්‍ය දේ. ගොඩාක් වෙලාවට අපි 3 wheel වල යනකොට කියනවා ෆාදර් රුපියල් 3000ක ගහන්නේ ෆුල් ටැංක් ගහන්න දෙන්නේ නැහැ. එතකොට ඒකෙන් ගහගෙන යන හයර් එක ඒ වෙලාවට ෆාදර් යන්තම් පෙට්‍රල් ටිකක් හම්බුණා. යන්තම් ඩීසල් ටිකක් හම්බුණා. අවශ්‍ය දේ. දැන් හෙට කොහොමද? හෙට අනිද්දාට කොහොමද කරන්නේ? ඉන්න අනිද්දා අරමේක තියෙනවා. ඊට පස්සේ ලෝන් එකේ ඉතුරු ඇරියස් එක කොහොමද ගෙවන්නේ? ඊට පස්සේ මාසේ ඔළුව කඩාගෙන කල්පනා කරන උත්තර දෙන්නේ නැහැ උන්වහන්සේ. අවශ්‍ය දේ දෙනවා. අවශ්‍ය දේ. එකයි කතා කරලා කියන්නේ බලන්න.
අවශ්‍ය ගිතවල විස්තුනේ කතා කළා කියන බණ සම්විධාන මයින්ඩේරානෝය අගහිඟ මට නොවන්නේය. එතුමානු නිල් තන බිම් මත මා සතප්වා නිසල දිය මත පමුණුවා මා පනගන්වනසෙක්. ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තනි බැටළුවා එඬේරා අතර සම්බන්ධය එඬේරා ඉස්සරහින් යනකොට එඬේරාගේ කටහඬ අහලා මම යන්න ඕනේ. එතකොට එඬේරාගේ කටහඬ අහලා යනවා කියද්දි එයා ඒ තැනට යනවා. ඒ කියන්නේ දැන් පෙට්‍රල් ෂෙඩ් එකේ ඩීසල් ආවා, භූමි තෙල් ආවා, අතන ආවා කියලා ආරංචි වෙච්ච ගමන්ම අම්මා කෑපට ගහගෙන දුවනවා. පොලිම නැද්ද? ඊට පස්සේ එතන සමහර අය කියනවා ෆාදර් වාහන හතරයි ෆාදර්. තේරුණාද? ඊට පස්සේ ඉවරයි කිව්වනේ ෆාදර්. නැද්ද? එතන ඒ හඬ නෙමෙයි. ඒ හඬ ඇහෙන්න ඕනේ හරි. නමුත් ඔබට කතා කරන හඬ ඔබට ඇහෙන්න ඕනේ. එහෙම නැතුව ඔබ නිල් තන ගොල්ල හම්බ වෙන්නේ නැහැ. ඒක ඔබගේ ස්පිරිචුවල් GPS on වෙන්න ඕනේ. උන්වහන්සේගේ හඬට ඇහෙද්දි උන්වහන්සේ ඔබව අරගෙන යනවා එතනට. කනෙක්ෂන් එක. ඇත්තටම මම එදා කිව්වා වගේ අදත් කියන්නේ ලංකාව වරප්‍රසාදේ කාලය කියන්නේ. completely connected. සම්පූර්ණයෙන්ම කනෙක්ට් වෙලා උන්වහන්සේගේ මඟ පෙන්වීම එක්ක යන වචනේ බලන්න. සිය පණ ගන්න සිය නාමයේ මහිමේ සැලසෙන සෝ දමිට මග මාගෙන යනසේක. මරණය වැනි ගණන්දුරු රුදුරු නිම්න මැදින් ගියත්. ගැන සුන්දර වාව් ශා මාර තැන්වල නෙමෙයි. මරණය මාර තැන් නෙමෙයි. මරණයේ ගණ කියන්නේ අමාරු දුෂ්කර තැන් අරගෙන යන්නේ. ඒතර ඔබට ඇෂුරන්ස් එක මොකක්ද? ඇෂුරන්ස් එක ඇවිල්ලා ඔබ මේ පරිසරයේ තියෙන කන්ටැක්ට්ස් නෙමෙයි. ඒ පරිසරයේ මැදින් යද්දී ඔබට මොකද්ද වෙන්නේ කියන එක නෙමෙයි. ඔබගේ ඇෂුරන්ස් එක ඇෂුරන්ස් එක මගේ ආදරේ මන්තනි රුදුරු නෙම්ද මැදින් මා ගියත් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේය. ඔබ වහන්සේ මාත් එක්කයි කියන එක විතරමයි. ඒක එඬේරාගේ බැටළුව වගේ සම්බන්ධතාවය. එච්චරයි. ඔබ වහන්සේ මාත් එක්ක ඉන්නවා. මගේ ආදර පෙමන්තනේ ජීවිතේ හැම දෙයක්ම රිස්ක් එකක්. හැම දෙයක්ම ඒ රිස්ක් එක වැඩි වෙන්න රිස්ක් එක වැඩි වෙන්න ඔබ යැපෙන ප්‍රමාණය වැඩි. මට අවස්ථාව හම්බුනාම අපි මීසමේ කමියුනිටි කිචන් කන්සෙප්ට් එක 2000කට කන්න දෙන වැඩ මේක පටන් ගන්න ඒ රිස්ක් එකක්. දැන් ඔබ ආවේ නැත්තම් උයන්න. நீங்க வராட்டி சமைக்கிறதுக்கு எப்படி අම්මා මිනිස්සු වෙනම් මට හෙල්මට් වලින් ගාලා පිඟන් වලින් ගාලා නේ ඔබ රිස්ක් එකක් කොහොමද ඒක හෙට කරන්නේ බඩු හම්බුනේ නැත්තම් රිස්ක් එකක් ජීවිතේ හැම දෙයක්ම රිස්ක් එකක් හැබැයි එතනදී මගේ ඇෂුරන්ස් එක ලෝකේ නෙමෙයි මගේ ඇෂුරන්ස් එක ඇවිල්ලා මගේ ස්වාමින් වහන්සේ ඔබවහන්සේ මට කියනවා නම් ඔබවහන්සේ මට දෙනවා. හැබැයි ඔබවහන්සේ දෙන්නේ නැත්නම් ඒ අරත් ඔබවහන්සේ දෙයක් කියා දෙනවා එච්චරයි. ඒ රිස්ක් එක ලස්සනයි. උන්වහන්සේ මට පූර්ණව යැපෙන්න. මගේ ආදර ප්‍රේමන්තනි එතකොට මේ එඬේරා පාවිච්චි වෙච්ච මාව කඩා වැටිච්ච මාව නන්නත්තර වෙච්ච මට ආදරය කරන විදියක් තියෙනවා. ඒකයි උන්වහන්සේ ගීතාවල 34 එසකේල් 34 කතා කරලා කියන්නේ මමම මගේ මමම 15 බලන් 34 15 උන්වහන්සේ කියනවා මමම මාගේ බැටළුවන්ට එඬේරාවන් නෙමෙයි මමම උන්ට ළඟින්න තැනක් සොයා දෙන්නේ නෙමෙයි මෙසේ වදාරන්නේ දේවි ස්වාමින් වහන්සේය බැටළුවන්ටයි ඒක හම්බෙන්නේ එළුවන්ට නෙමෙයි එළුවන් කියන්නේ මගේ ප්‍රමාන්තනේ අහුන් කන් දෙන්නේ නැති එකෙක් යැපෙන්නේ නැති සතෙක් එළුවන් කියන්නේ ඕනම තාප් එක තියෙන පාප්පද අරවද ජරාව කුණු කොස්කොලද තේරෙනවද අර ඒක JVP කාලේ ඒක සැරේක පෝස්ටර්ස් වලට මරාගත්තනේ ඒ කියන්නේ JVP ගහන පෝස්ටර්ස් ආණ්ඩුවෙන් ගහන පෝස්ටර්ස් ඊට පස්සේ JVP බලද්දි JVP ගහන පෝස්ටර්ස් එක ඔක්කොම ගලවනවා දැන් කට්ටිය මගලා දෙන්න කලවක දෙන්නම් කියලා බලාගෙන නැද්දි මොකද එන එළුව සෙට් එකක් ඇවිල්ලා තමයි පෝස්ටර්ස් එක කාලේ යන්නේ අර පාප්ප ඉතින් පාප්ප එකන එළුවන්ගේ යන්නේ කිසිම චාරයක් නැති සතෙක් කිසිම චාරයක් නැහැ හැබැයි බැටළුවක් කියන්නේ වෙනස් බැටළුවා කන්නේ ෆ්‍රෙෂ් තනකොළ විතරයි එඬේරාත් එක්ක ගැඹුරු සම්බන්ධයක්
ඕනම ජහජරාවක් දෙන ඕන දෙයක් කන නෙමෙයි. බැටළුව එඬේරත් එක්ක තියෙන ක්වොලිටි ලයිෆ් එකක්, ස්ථීර ජීවිතයක් ලැබෙනවා නම් නිකන් දෙනවා නම් හෙම්බිරිස්සාවක් ගන්න තනක නෙමෙයි. මගේ එඬේරා මට දෙන දේ, එඬේරත් හරහා මට මම ලබන දේ මගේ ප්‍රේමන්තනේ. එතනයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ඉතින් බලන්න මමම මගේ බැටළුවන්ට එඬේරෙක් වන්නේ නෙමෙයි. 16 මම නැතිව බැටළුවන් සොයන්නේ නෙමෙයි. මුලාවගේ බැටළුව ආපසු ගෙනෙන්නේ නෙමෙයි. තුවාල බැටළුවගේ තුවාල බඳින්නේ නෙමෙයි. ලෙඩ බැටළුව ශක්තිමත් කරන්නේ නෙමෙයි. ශක්තිමත් බැටළුවන් රැක බලා ගන්න නෙමෙයි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නේ නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තනේ මේ පුරාණ ගිවිසුමේ දේව තාත්තා ඊශ්‍රායල් ජනතාවට කතා කරපු එක ජේසුස් කතා කළා කියනවා මම යහපත් එඬේරා. 99 දෙනා දාලා නැතිවෙච්ච එකාව හොයාගෙන යන ආදරයක්. සිල්වත්යයි සිතන 99 දෙනයක්. ඒ කියන්නේ සිල්වත්, ඒ කියන්නේ මට පුළුවන්, මට හැකි, මගේ තියෙන මේ මම කියන තැන කඩලා, ඒ කියන්නේ නැතිවෙච්ච බැටළුවා කියන්නේ නැතිවෙච්ච එක හොඳයි කියන එක නෙමෙයි. ඒ කියන්නේ නැති වෙනවා කියලා පාපය කියන එක හොඳයි කියන එක නෙමෙයි. පාපය නෙමෙයි නැතිවෙච්ච බැටළුවා නැති වෙලා තවත් නැති වෙන්න පුළුවන්. අකීකරු පුත්‍රයා හැරීමේ ලක්ෂය එන්නේ ඌරු කැම කනකොට, ඒ යනකොට නෙමෙයි. එයා දන්නේ නැති වෙලා කියලා. එයා හිතන්නේ ඒක තමයි ලයිෆ් එක කියලා. හැබැයි නැතිවෙච්ච පාරේ ඉන්නේ. මේ මොකක්ද? නැතිවෙච්ච බැටළුවා කියන්නේ මොකක්ද? බිඳුණු හදවත. broken heart. ඒ කියන්නේ පාපයත් එක්ක තමුන් කැඩෙන තැන. එතෙන්ට ස්වාමීන් වහන්සේ ගොඩාක් ආදරේ. මගේ ආදර ප්‍රේමන්තනේ ඒකයි අපේ දුබලකමේ තියෙන ලස්සන. අපේ ප්‍රශ්නේ තියෙන ලස්සන, ප්‍රතික්ෂේපයේ ලස්සන, සමහර රෝගයේ ලස්සන, පීඩාවේ ලස්සන. ඒ මොකක්ද? ඔබගේ හදවත පිනින්න ඕනේ. ඔබ කැඩිලා එක මොහොතක් එනවා ඔය තඩබ්බර මුරණ්ඩු තැන් කැඩිලා ඇස් දෙකෙන් කඳුළු ගලන වෙලාවක්. ඒක උනාසේ ගීතාවල 34:18 කතා කරලා කියන්නේ. උන්වහන්සේ බින්දුණු සිතකට ලංව සිටිනසේක. තැලෙනු බින්දුණු සිතක් ඉවත නොදමනසේක. ගීතාවල 34 උන්වහන්සේ 18 හරිම ලස්සනට අපිට මට කතා කරලා කියනවා. හිමිතුමා නොබින්දුණු සිත ඇත්තන්ට ලංව සිටිනසේක. තැලුණු හදවත් ඇත්තන්ට පිහිටවනසේක. ගීතාවල 51:14 කතා කරන දෙකයි. දාවිද් බෙත්ෂෙබා සමග පව් කරද්දී, බෙත්ෂෙබාව දකිද්දී, යුද්ධයට යන්නේ නැතුව මාලිගාවේ ඉද්දී එතන කිසිම වාසනාවක් නැහැ. දාවිද් බෙත්ෂෙබාව ගෙන්න ගද්දි වාසනාවක් නැහැ. කාමයේ හැසිරෙද්දි වාසනාවක් නැහැ. බෙත්ෂෙබාව ගෙදර යවලා උරියාව ගෙන්නලා ප්ලෑන් එක ගහලා මේක වහන්න හදද්දී වාසනාවක් නැහැ. ඊට පස්සේ උරියාව මරලා බෙත්ෂෙබා ඇඬුවායින් පස්සේ විවාහ වෙන තැන වාසනාවක් නැහැ. භාවිකේ වාසනාව කොතන තියන්නේ? ඒ දරුවා ලැබෙන්න බෙත්ෂෙබාට දාවිද් ලබන දරුවව හදන්න හදද්දී එතකොට දිවසිවරයා කතා කරලා පව් කරේ ඔබයි කියලා ඒ දරුවා මැරෙනවා කියන තැනදී දාවිද්ගේ හදවත බිඳන්නේ. බිඳිච්ච හදවත. ඔබට පුද පඬුරු රිසි නැත. ඔබ ඒවට රිසි නම් මම ඒව ඔබට පුදන්නේ නෙමෙයි. දවනයාග පූජාවලට ඔබ රිසි නොවනසේක. ඔබ පුද දෙවිඳුන් ප්‍රිය පඬුර නම් බිඳුණු හදවතකි. දෙවිඳුනේ ඔබ තැලුණු බිඳුණු සිතක් ඉවත නොදමනසේක. මගේ ආදර ප්‍රේමන්තනේ අපේ තියෙන මහා දඩබ්බර මුරණ්ඩු එළු ගතියක්. ඒ කියන්නේ ඒක ප්‍රශ්න එන්න තවත් අරගන්ට් වෙනවා. ඒතරම් ප්‍රශ්න එන්න මුරණ්ඩු වෙනවා. රියක් කරනවා, බයිනවා, ඒතරම් විසි කරනවා. එතනට ස්වාමීන් වහන්සේ එන්නේ. ඔබ කැඩෙන තැන. ඔබ අනේ ස්වාමීනි මම ඉවරයි. මට නම් තවත් කරන්න බෑ කියලා බිඳෙන තැන. ඒ බින්දුණු හදවතට උනාසේ හරි ආදරේ. එතනයි වාසනාව තියෙන්නේ. ඒ බින්දුණු සිතලයි උනාසේ ලං වෙන්නේ. එකයි 99 දෙනා සිල්වත්යයි හිතන 99 දෙනාට වඩා පව් කරපු අර වැටිලා බිඳිච්ච කෙනා නැති වෙච්ච බැටළුවා. ඒ කියන්නේ නැති වෙලා එක තැනකදී පඹ ගාලේ පැටලිලා බෑ කියලා කෑ ගහන තැන. එතනයි වාසනාව.
එහෙම නැතුව පාපේ වාසනාවක් නෙමෙයි. එක දවසක් අවුරුදු 10කට 15කට අවුරුදු 13කට විතර ඉස්සෙල්ලා මගේ පූජාතරේ පළවෙනි අවුරුද්දේ මට මතකයි එක අම්මා කෙනෙක් තමන්ගේ ලොකු දරුවෝ දෙන්නක් ලොකු පොඩි දුව එතකොට දරුවෝ දෙන්නගේ ලොකු අරගලයකදී මට ඇවිල්ලා කතා කරලා කිව්වා ෆාදර් ලොකු දුව ඒතර ඕලෙවල් කරනවා විතරයි බරපතල පාපිෂ්ඨ සම්බන්ධකමක පාපේ වැටිලා හිර වෙලා ඉන්න තැනක මගේ ප්‍රමාන්තනේ දැන් මම ඒ ගෙදර මම දැන් ගිහිල්ලා ඒ දරුවට කතා කරනවා තනට කරම සමහරට රෑ 12ට මට කෝල් එක එන්නේ ඒ කියන්නේ මොනවා හරි බීලා මැරෙන්න හදලා තංගලනවා මේ ගල් ගහිලා ඇඳට වෙලා මේ හිර වෙලා ඉන්නවා මම මෙතන දුවනවා දැන් ආයෙ ගිහිල්ලා දරුවට කතා කරනවා මගේ දහම් පාසල් ළමයෙක් ඒතර ෂූටි නංගි සාලේ පුටුවට වෙලා මේ මම යනවා බලාගෙන ඉන්නවා මම බඩයට ඒ දරුවා පේන්නේවත් නැහැ මම දුවලා යනවා කියලා ලොකු දරුවාගේ ප්‍රශ්න තියෙන්නේ ලොකු දුවගේ මම යාට කතා කරනවා දවස් 2-3ක් කොහොම යනවා අර දරුවා මම දැක්කේවත් නැහැ අටෙන්ෂන් එක සම්පූර්ණයෙන් ලොකු දරුවාට තිබුණේ එහෙම යන ගමන් අම්මා එක දවසක් කිව්වා ෆාදර් පොඩ්ඩිට ප්‍රශ්නයක් තියෙනවා මම ගෙදර නතර වුණා මම මොකක්ද අහන්නකෝ මම ඉඳගත්තා ඒකට මම දැක්කේ දරුවා එතන ඉන්නවා කියලා මම අහද්දි උත්තර දෙන්නේ නැහැ මම කරපූසි වගේ බලන් ඉන්නවා මං අම්මගෙන් ඇහුවා මොකක්ද මේ ප්‍රශ්නේ කියන්න කියලා ෆාදර් අහනවා ජේසු ආදරේ නරක ළමයින්ට විතරද කියලා ජේසු ආදරේ නරක ළමයින්ට විතරද කියලා අටෙන්ෂන් එක අර වැරදි කරපු කෙනාට නිසා මාව හෙල්ලුණා මගේ ප්‍රමාන්තනේ මම හෙල්ලලා මම එතන ඉඳගත්තා මම ගෝ නෑ මගේ දූ එහෙම දෙයක් නෙමෙයි ජේසු ආදරේ හැබැයි මේ වෙලාවේ උදව් අවශ්‍යකට උදව් අවශ්‍යද මමත් පව් කරන්න ඕනද කියලා අහලා ජේසුගේ ආදරේ ලබන්න එහෙම එකක් නෙමෙයි මගේ ප්‍රමාන්තනේ පාපය නෙමෙයි මේ කතා කරන්නේ පාපේ කිසි වාසනාවක් නැහැ ඔබ කැඩුවේ නැත්තම් නැද්ද ඒ කියන්නේ පව් කර කර නැද්ද යන්නේ නැතිව එල්ලිලා ඉන්න කොච්චර ඉන්නවද ඒගොල්ලන්ගේ කිසි වාසනාවක් නැහැ පාපය කියන්නේ අන්තිම අසික්කිත කාලකන්නිකම ඔබට ඔබ විඳෙන්න පව් කරන්න ඕනේ නැහැ හැබැයි පාපේ ASCII ඔබ කැඩෙනවා සමහරට ඔබ බැහැපත් කරනවා බැටළුවෙක් වගේ ස්වාමින් වහන්සේ මත පූර්ණව යැපෙන තැනකට ගන්නවා ඒ තැනට ජේසු ආදරේ නැති වෙච්ච එක්කෙනාව හොයාගෙන ඇවිල්ලා චෝදනා කරන්නේ නැතුව ආදරය කරලා මගේ ආදර ප්‍රමන්තනේ ඒ කැත කුණු පිටින්ම දරාගෙන කරට ගන්න ආදරයක් ඒක අද කතා කරන්නේ උනාසේ එපිසවරුන්ගේ ලිපියේ මගේ ජෝමවරුන්ගේ ලිපියේ අද දෙවෙනි කියවීම කතා කරලා කියන්නේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ මගේ ආදර ප්‍රමන්තනේ 6 වෙනි වගන්තියට ගන්න අප අනාථව සිටිය දෙම ක්‍රිස්තුස් වහන්සේ පෞකාරයන් උදෙසා නියමිත කාලයේදී සිය දිවි පිදූසේක සත්ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමක තුල ධෛර්යයක් තිබුණත් එවෙන්නක් උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකින් හොඳ කෙනෙක් උදෙසාවත් ජීවිතය දෙන්නේ නැහැ අද කාලේ එමොත් දෙන්නේ නැහැ ඒතර හොඳ කෙනෙක් උදෙසා ජීවිතය කියන්නේ එයා හොඳයි ඒ නිසා මගේ ජීවිතය දෙනවා කියලා දෙන්නේ නැති තැනක ජේසුස් ජීවිතය දුන්නේ කොහොමද අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පෞකාරයන්ව සිටියදීම ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා දිවි පිදු බැවිනේ කාල කන්නේක් වගේ ඉද්දී ඒ හදවතේ ආදරය ගලන විදිය කොන්දේසියක් නෑ මගේ ප්‍රමාන්තනේ ඒ ආදරයමයි God is love, He is love. උන්වහන්සේ ආදරයයි. ඒකයි මේ දිව්‍ය හෘදයේ ශ්‍රී හෘදය මංගල්‍ය. ඒකයි අපි දකින්නේ කටු ඔටුන්නක් තියෙනවා. ඒ හෘදය කටු ඔටුන්නක් තියෙනවා. ගිනි දිවක් තියෙනවා. ඒ කියන්නේ ගිනි දිවක් තියෙනවා. ඒ කියන්නේ දැවෙන ආදරයක්. මගේ ආදර ප්‍රමන්තනේ ඒ ආදරය ඒ කියන්නේ ඒ තමුන්ගේ ජීවිතය කඩලා පූජා කරපු ආදරයක්. උන්වහන්සේ ඔබට මට කතා කරන්නේ මොකක්ද? ඔබට මට කතා කරන්නේ 5 වෙනි වගන්තිය උන්වහන්සේ කියනවා එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේයි. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවනසේක. ශුද්ධාත්මයන්ෝ ඒ ආදරෙන් මගේ හදවත පිරෙව්වාම මාව ඒ ආදරයට කනෙක්ට් වෙනවා මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ ප්‍රේම කළ ගෝලයා ජොම්ත් මගේ 13 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තිය අපි දකිනවා. ඒ ප්‍රේම කළ ගෝලයා උන්වහන්සේගේ ලායට හිස තියාගෙන ඉන්නවා. ඒ ප්‍රේම කළ ගෝලයා ලායට හිස තියාගෙන ඉන්නේ නැද්ද? බලන්න ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් උන්වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන්වහන්සේගේම ලායට ලංව හාන්සි වී සිටියේය. ඔළුවේ තියෙන දේ හිස් කරලා ඒ පපුවට ඔළුව තියාගත්තාම දැනෙන ආදරය. ඒතල ඔබ ආදරය විඳිද්දී
ඒ ආදරය දැනෙද්දී ඒ ආදරෙන් ආදරය කරන්නට බලය ලැබෙනවා. මගේ ආදර පෙමන්තෙනි සුදුස්සට ආදරය කරන එකේ කිසි විශේෂත්වයක් නැහැ. හොඳ කෙනාට ආදරය කරන එකේ කිසි විශේෂත්වයක් නැහැ. ගඳ ගහන බැටළුවට. ඒ දුර්වල තැනට, අපිරිය තැනට, අප්‍රසන්න තැනට, මුරණ්ඩු තැනට ආදරය කරන ආදරයක්, ආදරය කරන හදවතක්. ජේසු ඔබට මාව කලවගත්තේ ආදරයෙන්. ජේසු ඔබව නිදහස් කරේ ආදරයෙන්. එනිසා මගේ ආදර පෙමන්තෙනි එවැනි තැනක ආදරයක්, එවැනි ආදරයක ඉගෙනගෙන ආදරය කරන්න උන්වහන්සේගේ දිව්‍ය හෘදයෙන් අපි ඉගෙන ගමු. ඒකයි මොන දේ තිබුණත් වැඩක් නැහැ ආදරය නැත්තම්. මොන දේ කරත් වැඩක් නැහැ. මොන විශ්වාසය තිබුණත්, මොන ධර්මික ක්‍රියාවක තිබුණත් නැහැ ආදරය නැත්තම්. මතක තියාගන්න. ආදරය කියන්නේ හුරතල් කරන එක නෙමෙයි. ආදරය කියන්නේ ඉල්ලන දේ දෙන එක නෙමෙයි. Love is not pleasing. අපි සතුටු කරන එක නෙමෙයි ආදරය කරන්නේ. ආදරය කියන්නේ ජේසුගේ කැමැත්ත ඒ ජීවිතේ වෙන්න උදව් කරන එක. ඒ කියන්නේ එයාගේ ජීවිතයේ හොඳම දේ, එයාට හොඳම දේ දෙන එක. එයා ඉල්ලන දේ නෙමෙයි. එයාගේ හොඳම දේ මොකක්ද? ස්වාමින් වහන්සේගේ කැමැත්ත. එනිසා අකමැති වුණත්, කැමති වුණත් එයාගේ ජීවිතයේ ජේසුගේ සැලැස්ම දිගාරින දේ දෙන්න ඔබට ආරාධනා කරනවා. ජේසු ඔබට දෙන්නේ ආදර නිසා. ඔබට ඕන දේ නෙමෙයි. ඔබ ඉල්ලන දේ නෙමෙයි. ඔබට හොඳම දේ. ඔබ දන්නේවත් නැහැ ඔබ ඉල්ලන්නේ මොකක්ද කියලා. ඒක උනාස කියන්නේ ඔබ ඉල්ලන දේ ඔබවත් දන්නේ නැහැ. එනිසා නමුත් ඒ ආදරෙන් ආදරය කරන්න. ජේසු ඔබව ගොඩනගන්නේ කොහොමද? කෙවිට සැරහැටිය මට නියත සැනසෙල්ල වෙන ඒ එඬේරාගේ මට්ටු කිරීම, හික්මවීම උන්වහන්සේ ඔබව පාලනය කරනවා. ඔබට දෙන්නේ නැහැ. ඒ කොක්ක දාලා අදිනවා. ඔබට යන්න තරම් දෙන්නේ නැහැ. ඒ ගිහිලා නන්නත්තර වෙන තැන ඔසවගෙන ආදරෙන් ආයි අරගෙන එන ඒ ආදරය අයිති කරගන්න. ඔබත් ඒ ආදරෙන් ආදරය කරන්න. ස්වාමීන් වහන්සේගේ ආදරයෙන් ඉගෙන ගන්න ආරාධනා කරනවා. ආමෙන්.